යේසුස් වහන්සේගේ උතුම් වූ ප්‍රේමණීය නාමයෙන් අද දවසේත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට ඔබ හැම කෙනෙක්ව මේ මොහොතේ ආදරෙන් පිළිගන්නට කැමැති. ස්වාමීන් වහන්සේ තවත් අලංකාර අලුත් වූ දවසක් අපිට දී තිබෙනවා. උන්වහන්සේගේ නාමයට මහිමය ගෞරවය දෙන්නට, උන්වහන්සේගේ අභිමුඛත්වයේ සිටමින් උන්වහන්සේට ස්තුති කරන්නට, ප්‍රශංසා කරන්නට, උන්වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේගේ ස්පර්ශය ලබන්නට තවත් අලංකාර දවසක් උන්වහන්සේ අපිට දී තිබෙනවා. හැම දවසකම අපිව ජීවත් කරන්නේ, අපේ ජීවිතේ යහපත කරන්නේ උන්වහන්සේ පමණමයි. මා ඔබට ආරාධනා කරනවා අද දවසෙත් අපිත් එක්ක එකතු වෙන්න. ඔබ සිටින ස්ථානවල සිටමින් අද දවසේ ඔබේ දෙවියන් වහන්සේට හිමි මහිමය ගෞරවය දෙන්න අපි සභාවක් ලෙස දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ අද දවසේ මේ අලංකාර දවසේ ස්වාමින්ට ස්තුති කරන්නට යනවා. මන්දුන් වහන්සේ අපේ ජීවිතවල ගණනින් ගණන් කළ නොහැකි තරම් යහපත් දේ කරන තැනන් වහන්සේ. උන්වහන්සේ විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ හේබ්‍රෙව් 7 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ කියනවා, එබැවින් උන්වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ වෙතට ළඟා වන්නන් උදෙසා මැදහත්කම් කරන පිණිස උන්වහන්සේ නිරතුරුවම ජීවත් වන හේයින් ඔවුන් කෙලවර දක්වාම ගලවන්නට උන්වහන්සේට පුළුවනයි කියලා. ආමේන්. උන්වහන්සේ අපව ගලවගත්ත පමණක් නෙමෙයි, නිරතුරුවම ඒ යේසුස් වහන්සේ අප උදෙසා මැදහත්කාරකම් කරනවා. නිරතුරුවම උන්වහන්සේ අපව රැක ගන්නවා. නිරතුරුවම උන්වහන්සේ අපව ජීවත් කරනවා, අපට මඟ පෙන්වන. අපි මොහොතක් උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ ඉන්න ස්ථානවල සිටමින් ඔබ දෙනෙත් වසාගෙන මොහොතක් උන්වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේට මහිමය දෙමු. අපේ හදවත් වලින් නැගෙන ගෞරවය උන්වහන්සේට අපි ඔස්සවමු. මන්ද දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ එපමණයි. ඒ අපේ මුළු ආත්මෙන්ද සැබෑකමින්ද ඔස්සවන නමස්කාරය පමණමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ශුද්ධ වූ සබත් දවසේ සභාවක් ලෙස අපි එකතු වෙලා අපි ඉන්න ස්ථානවල සිටමින් උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේට ස්තුති කරමු. ඔබේ හඬ ඔබේ මුඛය විවෘත කරමින් මාතක එකතු වෙමින් අපි උන්වහන්සේට ස්තුති කරමු මොහොතක්. උන්වහන්සේගේ විශ්වාසකම නිසා, උන්වහන්සේගේ කරුණාව නිසා, උන්වහන්සේගේ ප්‍රේමය නිසා අපි දෙවියන් වහන්සේට මොහොතක් ස්තුති කියමු. හාලෙලූයා, හාලෙලූයා. ස්වාමිනේ, අපි ඔබට ප්‍රශංසා කරනවා සමිඳුනි ඔබගේ නාමය, ඔබගේ උතුම් වූ නාමය, ජීවමාන වූ ඒ නාමය, බලවත් වූ දේ අපේ ජීවිතවල කළා වූ ඒ ජීවමාන නාමය ස්වාමිනේ අපි ඔස්සවන්ට යනවා අද දවසේ. මන්ද ස්වාමිනේ, ඔබයි අපගේ දෙවියන් වහන්සේ අපේ ශක්තියව සිටින්නේ, නිරතුරු අපිව රැගෙන යන්නේ. ඕ වහන්සේ ස්වාමිනේ ඔබට ස්තුති කියනවා. තවත් අලුත් දවසක් ඔබ අපට දී තිබෙනවා ස්වාමිනේ. ඔබ උසස් කරන්නට තවත් දවසක ඔබ අපට කරුණාව දී තිබෙනවා. ඔබගේ අභිමුඛත්වයේ සිටින්නට ඔබට ස්තුතියි පියාණනි. ඔබ අපව ජීවත් කර ඇති නිසා ඔබට ස්තුතියි පියාණනි. හැම දවසක ඔබ අපගේ ජීවිතවල කරන යහපත නිසා. හාලෙලූයා, හාලෙලූයා. මහිමය වේවා ස්වාමිනේ, ඔබට මහිමය වේවා. ඔබගේ නාමයට ගෞරවය වේවා ස්වාමිනේ. හාලෙලූයා. ස්තුති දෙවිඳුනි, ස්තුති ස්වාමිනේ. පියාණනි අද දවසේත් අපි ඔබගේ අභිමුඛත්වයේ ඔබ වහන්සේට මහිමය ගෞරවය දෙන්නට යනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේව නමදින්නට ශුද්ධාත්මයාණනි වඩාත් ඔබගේ ආත්මය ස්පර්ශය ලබන්නට මේ දවසේ අපිට ඔබ වහන්සේ කරුණාව දෙන්න ස්වාමිනී. ආරම්භයේ සිට අවසානය තෙක් ඔබගේ අභිමුඛත්වය අත්දකින්නට ස්වාමිනී ඔබ වහන්සේ බලවත් ලෙස අප මැද්දේ මෙහෙ කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනී. ඔබගේ හස්තයට සියල්ල බාරයි, ප්‍රශංසාව නමස්කාරය ඇතුළු ඔබගේ වචනය බාරයි. සියල්ල මත සියල්ල තුල ඔබම ක්‍රියා කරමින් ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. හalleluya. ඒ අපව ගැලෙව්වා වූ, අපව මිදුවා වූ උන්වහන්සේගේ නාමයට අපි ගායනා කරමු මේ මොහොතේ. ස්වාමිනේ ඔබ වහන්සේ වන් දෙවි කෙනෙක් මට තවත් නැහැ. මගේ ජීවිතේ ඔබ වන් තවත් කෙනෙක් නැහැ ස්වාමිනේ. මන්ද ඔබ වහන්සේ යහපත මගේ ජීවිතේ කරන්නේ. ඔබ වහන්සේ මාව රැගෙන යන්නේ. ඔබ වහන්සේ මා ළඟින් සිටින්නේ ස්වාමිනේ. උන්වහන්සේට අපි ස්තුති කරමු. මුළු හදවතින් මේ ගීතිකාව අපි ගායනා කරමු. ඔබ වන් දෙවි කෙනෙකු නැත යේසුනි, ඔබ වන් දෙවි කෙනෙකු නැත. ඒ නාමයෙන් අපි ඔස්සවමින් ප්‍රීතියෙන් උන්වහන්සේට අපි පැසසුම් දෙමු. ඔබ වන් දෙවි කෙනෙකු නැත යේසුනි,
මට ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ මට ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ 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 ඔබ වාගේ දෙවි කෙනෙකු මේ පොළොවේ නැත යේසුනේ යේසුනේ ඔබ වාගේ දෙවි කෙනෙකු මේ පොළොවේ නැත පීඩා වේලේ මා ළඟින් සිටී ඔබයි වැටුණු වේලේ මා උසුලා ගත්තේ ඔබයි පීඩා වේලේ මා ළඟින් සිටී ඔබයි වැටුණු වේලේ මා උසුලා ගත්තේ ඔබයි ඔබ නොමැතිව මාද නැතේ මා ජීවත් වන්නේ ඔබ නිසයි ඔබ නොමැතිව මාද නැතේ මා ජීවත් වන්නේ ඔබ නිසයි ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ මට ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ මට ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ 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 ඔබ වාගේ දෙවි කෙනෙකු මේ පොළොවේ නැත යේසුනේ යේසුනේ ඔබ වාගේ දෙවි කෙනෙකු මේ පොළොවේ නැත මා දිවි තිබෙන තුර ජීවත් වෙමි ඔබ උදෙසා ඔබගේ ගුණ කියමින් සැමදා ඔබ තුන්පසසා මා දිවි තිබෙන තුර ජීවත් වෙමි ඔබ උදෙසා ඔබගේ ගුණ කියමින් සැමදා ඔබ තුන්පසසා ඔබමයි මා මිදුම් කරු රැඳෙමි මා ඔබගේ පාමුලේ ඔබමයි මා මිදුම් කරු රැඳෙමි මා ඔබගේ පාමුලේ ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ මට ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ මට ඔබ වන්දෙවි කෙනෙකු නැත යේසුනේ 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 ඔබ වාගේ දෙවි කෙනෙකු මේ පොළොවේ නැත යේසුනේ යේසුනේ ඔබ වාගේ දෙවි කෙනෙකු මේ පොළොවේ නැත ඔබ වාගේ දෙවි කෙනෙකු මේ පොළොවේ නැත ඔබ වාගේ දෙවි කෙනෙකු මේ පොළොවේ නැත අපි ප්‍රශංසා කරමු උන්වහන්සේගේ නාමයට උන්වහන්සේව වර්ණනා කරමු මේ මොහොතේ හලෙලූයා ස්වාමිනී ඕ දෙවිඳුනි ඔබ යහපත් ඔබ උසස්මයි ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි ඔබ අප සමග සිටින දෙවියන් වහන්සේ නිසා ඔබගේ ප්‍රේමය නිසා ස්වාමිනී අපි ඔබ වහන්සේට මහිමය දෙනවා ඔබයි අපව රැගෙන යන්නේ පියාණනි ඔබයි අපේ ජීවිතය යහපත කරන්නේ ස්වාමිනී ඔබ වහන්සේ විශ්වාසවන්ත වූ තැනැන් වහන්සේ ඕ අත අල්ලා අපව රැගෙන යන්නා වූ දෙවියන් වහන්සේ ඔබ නිසා ස්තුතියි කියනවා ඔබගේ නාමය ඔස්සවනවා ස්වාමිනී හලෙලූයා මහිමය වේවා යේසුනී ඔබට ප්‍රශංසා කරනවා ඔබ උසස්මයි මගේ ස්වාමිනී ඕ හලෙලූයා
ඔබ නොමැතිව ස්වාමිනි අපට ස්වාමිනි ජීවත් වන්නට බෑ. මන්ද ඔබ වහන්සේ අපේ ජීවිතේ ස්වාමිනි ජීවනයව සිටින්නේ. ඔබ වහන්සේ අපේ ජීවිතේ ස්වාමිනේ බලාපොරොත්තුව සිටින්නේ. ඔබට ස්තුතියි පියාණනි. මහිමය වේවා ඔබගේ නාමය ඔසවමි. හලෙලූයා ස්වාමිනි ඔබට ගෞරවය වේවා. ඔබට ගෞරවය වේවා. ඔබට නමස්කාරය වේවා ස්වාමිනි. හලෙලූයා. මේ මොහොතේ අපි උන්වහන්සේගේ නාමය අපේ හදවත් වලින් නැගෙන්නා වූ ගෞරවය ස්තුතිය අපි උන්වහන්සේට වඩා උසවන්නට යනවා. මන්ද ඒ දෙවියන් වහන්සේ අපේ ශක්තියව සිටින්නේ. ඒ දෙවියන් වහන්සේ අපේ උපකාරයව සිටින්නේ. මායිලන ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ සිටින අතර ඔබේ හදවතින් නැගෙන ස්තුතිය නැගෙන ඒ ගෞරවය ඔබේ හදපත්ලෙන් නැගෙන නමස්කාරය දෙවියන් වහන්සේ වෙත මේ මොහොතේ ඔසවන්න. මන්ද උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ පමණයි ප්‍රේමවන්තය. උන්වහන්සේගේ ජීවිතය දෙමින් අපට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේයි. උන්වහන්සේගේ ලේවලින් අපව මිලයට රැගෙන අපේ ජීවිතයේ හැම වරදකට අපේ ජීවිතයේ හැම පාපයකට සමාව දෙමින් උන්වහන්සේ අපේ ජීවිතවලට ජීවනය රැගෙන ආව දෙවියන් වහන්සේ. තවත් අපි පෞකාරයන් නොවේ. තවත් අපි වහලුන් නොවේ. තවත් අපි බලාපොරොත්තුවක් නැති සෙනගක් නොවේ. ඒ ප්‍රේමවන්ත වූ යේසුස් වහන්සේ කරන කොටගෙන අපි සියල්ලේදී ජයගත්තා වූ සෙනගක්ව සිටිනවා. අපි උන්වහන්සේව නමස්කාර කරමු. ස්වාමිනී ඔබ වහන්සේ මගේ සරණයි දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ මගේ ශක්තියයි. ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතේ යහපත කරන්නා වූ දෙවියන් වහන්සේයි. අපි උන්වහන්සේට ගායනා කරමු මුළු හදවතින්ම. උන්වහන්සේගේ නාමය ඔසවමු. හලෙලූයා. ඔබ මාගේ සරණයි. ඔබ මාගේ බලකොටුවයි. ඔබ මාගේ මිදුම් කරු. ඔබ මාරජින. ඔබ මාගේ සරණයි. ඔබ මාගේ බලකොටුවයි. උන්වහන්සේට කියමු ඔබ මාගේ මිදුම් කරු. ඔබ මාරජින. මා ඔබව සොයමි මුළු දවස පුරා. මා ඔබව නමදිමි මුළු දිවිය පුරා. මා ඔබට පෙම් කරමි මුළු හදවතින්. යේසුනි උන්වහන්සේට ගායනා කරන්න. මා ඔබව
ඔබව සොයමි මා ඔබව සොයමි මුළු දවස පුරා මා ඔබව නමදිමි මුළු දිවිය පුරා මා ඔබට පෙම් කරමි මුළු හදවතින් යේසුනි කියමු මේ වචන මුළු හදවතින්ම සොයමි මුළු දවස පුරා මා ඔබව නමදිමි මුළු දිවිය පුරා මා ඔබට පෙම් කරමි මුළු හදවතින් වඩා වඩා අපේ ජීවිතවල අපි ශක්තිය ලැබමු අපි බලය ලැබමු දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඔබ ඉන්න අතරේ උන්වහන්සේට වඩා ඔබගේ ආත්මය විවෘත කරන්න ප්‍රේමවන්තය මන්ද උන්වහන්සේ ඔබේ ශක්තියව සිටින්නේ ඔබේ බලාපොරොත්තුව සිටින්නේ උන්වහන්සේ මේ උදෑසන ඔබ කැළඹුණු හදවතකින් ඉන්නවා නම් කුමක් වෙයිද කුමක් ඉදිරියේ තිබෙනවද නමුත් උන්වහන්සේ කියනවා නොකැළඹෙන්න නුඹලාගේ සිත් නොකැළඹේවා මන්ද මම නුඹ සමග සිටිනවා කිසි ලෙසකින් මම නුඹව අත්හරින්නේ නැහැ කිසි අන්දමකින් මම නුඹෙන් අහක් වෙන්නේ නැහැ මම නුඹව සදාකල්ම රැගෙන යන දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ තුල අපිට ඇති නිසකකම නම් ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ ඒ හස්තය කවදාවත් අපි වත්හරින්නේ නැහැ. අපි උන්වහන්සේට මේ ගීතිකාව ගායනා කරමින් අපි කියමු ස්වාමීන් ඔබට ස්තුතියි. මන්ද මගේ හදවතේ මගේ ආත්මයේ ඇති ප්‍රීතිය මම දන්නවා. ඔබ හස්සේ මම නාරින බව.
ස්වාමිනී ඔබ වහන්සේ මගේ බලාපොරොත්තුව සිටිනවා ස්වාමිනී. මන්දුන් වහන්සේ සියල්ල පාලනය කරන ප්‍රේම දෙවියන් වහන්සේ ප්‍රේමවන්තය. සියල්ලට ඉහළින් සිටිනා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපේ ජීවිතවලට කුමක් පැමිණුණත් අපි බියවන්නට යුතු නැහැ. මන්දුන් වහන්සේ සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ සියල්ලට ඉහළින් සිටින දෙවියන් වහන්සේ. අපි දන්නවා අපි ජයගත්තා වූ සෙනගක් බව. ඔබ අදහනවා නම් උන්වහන්සේට ගායනා කරන්න. කැළඹුණු මාගේ සිත රක්ෂස්ථානය නැති වුණා. ස්වාමිනී මම දන්නවා. ස්වාමිනී ඔබ වහන්සේ ලොව පාලනය කරන දෙවියන් වහන්සේ. ස්වාමිනී මම නොසැලී සිටිනවා. මන්ද ඔබ වහන්සේ මා සමග නිසා. අපි උන්වහන්සේට ගායනා කරමු. ලැබුණු මාගේ සිත රක්ෂස්ථාන නැතිද ඔබ පාලක යේසුස් නිසා අද නොසැලී ලැබුණු මාගේ සිත රක්ෂස්ථානය නැතිද පාලක යේසුස් නිසා අද නොසැලී ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ කියමු ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද පසුගිය දේ ගැන ඔබ කඳුළු සලන්නේද සිදුණු දේ යහපතටයි ඉති සුති දෙන්න සිදුණු දේ යහපතටයි සුති දෙන්න ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ අපි කියමු ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ ඔබ ගිලිහි යන්නේද රළු මුද මැද ඔබ ගිලිහි යන්නේද අත දිගු කර යේසුස් දෙස බලමින් සුරැකෙන්න අත දිගු කර යේසුස් දෙස බලමින් සුරැකෙන්න කැළඹුණු මාගේ සිත රක්ෂස්ථානය නැතිද ලොව පාලක යේසුස් නිසා අද නොසැලී කැළඹුණු මාගේ සිත රක්ෂස්ථානය නැතිද ලොව පාලක යේසුස් නිසා අද නොසැලී ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ ස්වාමී ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ
ස්තුති කරනවා මගේ යේසුනි. ඕ ස්වාමිනී පියාණනි කුමන දේ මගේ ජීවිතයට ආව ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා. ඔබ මා රැගෙන යන නිසා ඕ ස්තුති මගේ යේසුනි. ඔබ මා රැක ගන්න දෙවියන් වහන්සේ. ඔබ මා දිව්‍ය අතිතුර ස්වාමිනී මගේ ජීවිතේ යහපත කරන දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබට ස්තුති. ඔබගේ දෑති ඔබ මා රැක ගන්න නිසා ඔබ වහන්සේ මා සමග සිටින දෙවියන් වහන්සේ නිසා හාලෙලූයා. මහිමය වේවා යේසුනි. ඔබගේ නාමයට ස්තුති කරනවා. ඔබට මහිමය දෙනවා ස්වාමිනී. ඔබගේ ප්‍රේමය නිසා ස්තුති කරනවා. ස්වාමිනී අද දවසේත් ඔබ ඔසවන්නට ඔබ අපට දුන්නු කරුණාව නිසා සියලු මහිමය සියලු ගෞරවය ඔබගේ නාමයටම පුද කරනවා. ආමේන්. හලෙලූයා. අපි මොහොතක් ස්වාමීන් වහන්සේට මෙරණග දවසේ ස්වාමීන් වහන්සේගේ ශුද්ධ උමේසයට පංගුකාරත්වය දරන පිණිස උන්වහන්සේගේ කුරුස පූජාව දෙස අපේ හදවත අපේ ආත්ම අපේ උන්වහන්සේ තුළ උන්වහන්සේ දෙස මොහොතක් තබන්නට යනවා. උන්වහන්සේගේ අභිමුඛත්වයේ මේ සිටින අනර්ග අවස්ථාවේ අපි විශ්වාස කරමු ස්වාමීන් වහන්සේගේ කුරුස පූජාවේදී ඒ මහත් ආශිර්වාදය එක අපේ උරුම කරගමු. අද දවසේත් අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ලැබූ සෙනගක් ලෙස උන්වහන්සේගේ වචනය කියනවා සුවකේක ජාතක පුත්‍රයා දෙන තරම් උන්වහන්සේ මුළු ලෝකයට ප්‍රේම කරා කියලා කියනවා. බයිබලයේ කියන්නේ එකම පුත්‍රයාව ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මුළු ලෝකයාගේ පාපය උදෙසා මුළු ලෝකයාගේ ශාපය මුළු ලෝකයාගේ රෝගය උදෙසා මුළු ලෝකයාගේ ගැලවීම උදෙසා උන්වහන්සේම පූජාවක් වුණා කියලා කියනවා. මේ අනර්ග මොහොතේ අනර්ග දවසේ අපි සිහි කරමු ස්වාමිනී සැබවින් ඔබයි මා උදෙසා මගේ ජීවිතේ පාපයට මගේ ජීවිතේ ශාපයට මගේ ජීවිතේ රෝගයට මගේ ජීවිතේ මම හිටපු ස්ථානයෙන් ඔබ වහන්සේගේ ප්‍රේමය කරුණ කොටගෙනමයි ඔබ වහන්සේ මාව නිදහස් කරේ. මේ අනර්ග මොහොතේ අනර්ග අවස්ථාවේ දේවාභිමුඛත්වයේ මා ඉල්ලා සිටින ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේට බාර දෙන්න. මෞංකාර දෙවියන් වහන්සේට කතා කරගෙන ස්වාමිනී සැබවින් ඔබ වහන්සේගේ කුරුස පූජාව ඔබ වහන්සේගේ උතුම් පූජාව නිසායි මම ඔබ වහන්සේ දිහා ජීවත් වන්නේ. මාව මේ අවස්ථාවේ ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ සූදානම්ෙන් ඇති කියලා විශ්වාස කරන අතර උන්වහන්සේගේ පූජාව සිහි කරලා දවසේ ශුද්ධ මේ සිට පංගුකාරත්වයේ දරන්ට මයිලා සිටිනවා. ඒ දේවල් ඔබේ දෑත් වලට ගන්නට අපි එක්ව උන්වහන්සේගේ වචනයට අවධානය යොමු කරමින් උන්වහන්සේගේ කුරුසේ පූජාවේ ඇති ආශිර්වාදය අපි උන්වහන්සේ දෙවියන් උරුම කරගන්න යනවා. අපි මොහොතක් උන්වහන්සේට මේ අවස්ථාවේ අපේ ජීවිත නැවතත් බාර දෙන්න යනවා. බයිබලයේ කියනවා අපි නැවතත් උන්වහන්සේගේ මරණයයි ප්‍රකාශ කරන්නේ. නැවතත් අපි උන්වහන්සේගේ මරණය එවලතන් කුරුස පූජාවයි සිහි කරන්නේ. අද දවසේ ඔබ තේරුම් ගන්නවා නම් ඔබේ ජීවිතයේ ඒ මෞංකාර දෙවියන් වහන්සේ නිසාමයි ජීවත්ව සිටින්නේ. වරක් අපි අන්ධකාරයේ සිටියා. අපිට අපේ ජීවිතේ මුලාවන් තුල සිටියා. බලාපොරොත්තුවක් නැතුව. එසේ නැත්නම් අපිට හොඳයි කියන ජීවිතයක් ගත කරන්න ලැබුවා. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ලැබූ සෙනඟක් ලෙස උන්වහන්සේගේ කුරුස පූජාව කරන කොටගෙනම අපි මේ හැම දෙයකින් උන්වහන්සේ නිදහස් කරලා උන්වහන්සේගේ උතුම් ආශිර්වාද ලබන්නට උන්වහන්සේ ඔබට මට අනුග්‍රහය දී තිබෙනවා. බයිබලයේ කියන්නේ උන්වහන්සේගේ පූජාව සම්පූර්ණ පූජාවක්. ඒ පූජාව කරන කොටගෙන ඔබව මාව සියල්ලෙන් නිදහස් කර තිබෙනවා. තවත් අපිට කිසිවක් කරන්න මේ පොළොවේ ඉතුරු කරන්නේ. උන්වහන්සේගේ කුරුස පූජාව සිහි කරන විශ්වාස කරන කෙනෙක් ලෙස අද දවසේ මේ උතුම් වූ ශුද්ධ මේසයට පංගුකාරත්වයේ දරන්නට යන මේ අවස්ථාවේ මයිලා සිටිනවා. ඔබ මොහොතක් දෙවියන් වහන්සේට ස්තුති කරන්නට. ඒ තමයි සැබවින්ම
උන්වහන්සේ දරාගත්තේ. උන්වහන්සේ වේදනාව වින්දේ. උන්වහන්සේ ඒ දේවල් හැම දෙයක් මැද්දේම උන්වහන්සේගේ ජීවිතේ පූජා කරේ. අපේ ජීවිතයට ගැලවීම දෙන පිණිසයි. අද ඔබ ඔබේ ජීවිතේ ලබා තිබෙන නිදහස, ලබා තිබෙන උතුම් වූ ආශිර්වාදයන්, ලබා තිබෙන ඒ මහත් වූ අනුග්‍රහය ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව නිසාමයි. බයිබලයේ කියනවා අපේ කිසි හොඳක් නිසා නෙවෙයි. උන්වහන්සේගේ කුරුස පූජාව කරුණු කොටගෙන පමණයි සියල්ල ලබා තිබෙන්නේ. ඒ නිසා අපි මොහොතක් ඔබේ දෑත්වල තිබෙන ඒ උන්වහන්සේගේ පූජාව සීකරන මේ අවස්ථාවේ උන්වහන්සේගේ ශරීරය අඩයාලම් කරන පූපත්, උන්වහන්සේගේ රුධිරයට අඩයාලම් කරන මේ දිවසත් ස්වර්ගයට ඔසවලා කියන ස්වාමිනේ මම ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේ මා වෙනුවෙන් ඔබගේ ජීවිතේ පූජා කර දෙවියන් වහන්සේ මගේ පාපයට, මගේ ශාපයට, මගේ රෝගයට, මගේ ජීවිතේ මම හිටපු ස්ථානයේ ගලවා ගන්න පිණිස ඔබගේ කුරුස පූජාව කරනු කරගෙන ඔබ වහන්සේ මාව නිදහස් කර දෙවියන් වහන්සේ සැබවින් උන්වහන්සේ නිසාමයි අද දවසේ ඔබ මා ජීවත් වන්නේ. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි, ප්‍රශංසා වේවා, මහිමය වේවා ස්වාමී. අපි ඔබට ස්තුති කරනවා ඔබ වහන්සේගේ පූජාව නිසා. පියාණනි, ඔබ වහන්සේගේ පූජාව එක මිල කරන්නට බෑ. ඒක ස්වාමීනි ඔබ වහන්සේ තුළ අපි ලබා තිබෙන්නේ අපේ ජීවිතේ ස්වාමීනි අපට ලබන්නට ස්වාමීනි ඒ අපේ ජීවිතේ උතුම්ම අනර්ගම බලවත්ම දෙයක් ලෙසයි ස්වාමීනි මා යාඥාවෙන් ඔබේ දෑතන මේ අවස්ථාවේ ස්වාමීනි දවසේ ඔබගේ දරුවන් මෙට පගුකාරත්වයේ දරන අතර යාඥා කරනවා ස්වාමීනි ඔබගේ ශරීරය අඩයාලම් කරන මේ පූපත් ඔබ වහන්සේගේ රුධිරයට අඩයාලම් කරන මේ මිදුෂත් ඔබේ දෑතට බාර කරලා දෙවි සමිඳුනි ඔබ වහන්සේගේ දරුවන් ඊට පංගුකාරත්වයේ දරන්ට යන අතර දවසේ යටි වටිනාකම යටි ආශිර්වාදය ස්වාමීනි ඔබ වහන්සේ දෙන තේරුම් අරගෙන ඒක උරුම කරගෙන ඔබේ වචනේ කියන ඔබ වහන්සේ කෑවා කස පහරවල් කනු කරගෙන ඒ ඔබගේ සුවය දී ඇති බව ඒක උරුම කරගන්නට ඔබ වහන්සේගේ රුධිරයෙන් ඔබ වහන්සේගේ ලේවල් ස්වාමීනි ලේ කරන කොටගෙන ඔබ වහන්සේ අපව සෝදලා ඔබ වහන්සේගේ ලේවලින් ඔබ වහන්සේ අප ආරක්ෂා කර ඇති දෙවියන් වහන්සේ බව නිරන්තරයෙන් ඔබ වහන්සේ අපව මුදවාගෙන ඇති දෙවියන් වහන්සේ බව විශ්වාස කරන්ට හැම ජීවිතයට ඔබගේ අනුග්‍රහයයි දෙනවා. දැන් ඔබේ දෑතට ස්වාමීනි මේ ඔබ වහන්සේගේ ශරීරය අඩයාලම් කරන පූපද ඔබගේ රුධිරයට අඩයාලම් කරන මේ මිදුෂද බාර කරන අතර දවසේ ලැබෙන හැම ජීවිතයක් ඔබගේ බලවත් දෑතට බාර කරනවා. ඔබ වහන්සේම එකිනෙකා සමග හැම ජීවිතයක් සමග හැම පවුලක් සමග ඔබගේ හස්තය තැබුමෙන ඔබ වහන්සේගේ අභිමුඛත්වය දවසේ ඊට පංගුකාරත්වය ලබන අතර ඔබ වහන්සේම එකිනෙකා සමග ඔබගේ අනුග්‍රහය අධිකව නිදහස් කරමෙනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්. උන්වහන්සේගේ වචනේ කොටස මා කියවන අතර අපි එක්ව ඊට පංගුකාරත්වය දරන්ට යනවා. උන්වහන්සේගේ වචනේ කියනවා පළවෙනි කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ ඉඳලා මේ විදියට මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමීන්ගෙන් ලැබිමි. එනම් ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන සුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සීකිරි පිණිස මේක කරපල්ලා යයි කීසේ අපේ වහන්සේගේ ශරීරයට අඩයාලම් කරන මේ පූප දෙවියන් වහන්සේගේ හස්තයට බාර කළා. උන්වහන්සේට සුති කියලා උන්වහන්සේගේ ශරීරයේ එතරම් වේදනාව විඳලා ඔබව මාව උන්වහන්සේ සුව කර දෙවියන් වහන්සේ අපේ වහන්සේගේ ස්වාමීනි ඔබට සුති. ඔබ වහන්සේගේ ශරීරයේ ඒ තරම් වේදනාව විඳලා ඔබ වහන්සේ අපව ඔබ වහන්සේගේ දරුවන් ලෙස ඔබ වහන්සේගේ සෝයේ තබා ඇති දෙවියන් වහන්සේ අපි එක්ව ඒට පංගුකාරත්වය දරමු. විසිපස්වෙනි පදයේ කියන එලෙසම රාත්‍රී කෑමෙන් පස් කුසලානද්දී මේ කුසලාන මාගේ ලේන් පිහිට වනාලු ගියුසුමය. යම් පමණවර නුඹලා මේ බොන්නෝද එපමණවර මා සීකිරි පිණිස මේ කරපන්ලා යයි කීසු එක. අපේ උන්වහන්සේගේ ශුද්ධ රුධිරයට අඩයාලම් කරන මේ මිදුෂ උන්වහන්සේගේ දාතර බාර කරන ස්වාමීන් වහන්සේ ඔබගේ ලේ කරුණු කරගෙන ඔබ වහන්සේ මාව නිදහස් කරා. මගේ පාපයට සමාව දුන්නා. ඒ වගේම ඔබ වහන්සේ තුල ඔබගේ දරුවෙක් ලෙස ඔබ වහන්සේගේ ප්‍රේමය ලබන්ට ඔබ වහන්සේ මට කරුණාව දී තිබෙනවා කියලා ඔබ වහන්සේ ස්තුති කරලා ඒට පංගුකාරයෙන් දරුවෝ. බයිබලයේ කියන මක්නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නෝද මේ කුසලානේ බොන්නෝද එපමණවරක් මා සීකිරි පිණිස උන්වහන්සේගේ මරණය එමෙ නැත්නම් උන්වහන්සේව සී කරන්න කියලා කියනවා. මා බෝධාහිරමත් කරන්න කැමැති. අපි නැවතත් උන්වහන්සේගේ පූජාව එමෙ නැත්නම් නිරන්තරයෙන් අපි උන්වහන්සේගේ
මරණය එසේ කරන්නේ. ඒක උතුම්ම දෙයක්. ඒක අපේ ජීවිතේ අපි ලබන්ට එහෙම නැත්නම් ලබා තිබෙන බලවත්ම දෙයක්. අද දවසේ මා ඔබව ධෛර්යවත් කරන්න කැමති මේ අවස්ථාවේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතේ හැම දෙයක් උදෙසා උන්වහන්සේ පූජා වූ යේසුස් වහන්සේ. මා කැමති මේ අනර්ග මොහොතේ නැවතත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල ඔබ හැම කෙනෙක් ආදරෙන් පිළිගන්නට ඔබේ ජීවිතයේ එමවුන්කාර දෙවියන් වහන්සේව ඔබ තදින් විශ්වාස කරන කෙනෙක් විදියට එහෙම නැත්නම් ඔබේ ජීවිතේ ගලවාගත් ඔබේ ජීවිතේ නිදහස් කරගත් යේසුස් වහන්සේව ඔබ විශ්වාස කරන කෙනෙක් විදියට ඔබ උන්වහන්සේ තුල මේ ගමන කරන්න මන්ද දෙවියන් වහන්සේ පමණමයි ඔබේ ජීවිතේ නිරන්තරයෙන් යහපත කරන දෙවියන් වහන්සේ. මම දවස් කතා කරන පණිවිඩයට එන්ට මා යම් විදිහකට මේ විදිහට ආරම්භයක් ගන්න කැමතියි. බොහෝ වෙලාවට අපි අපේ ජීවිත විවිධ ප්‍රතිචාර දක්වනවා. සමහරක් විට මේ විදිහට ඔබේ ජීවිතයේ පැමිණ ඇති දේවල් නිසා එහෙම නැත්නම් ඔබ ගමන් කරන මාර්ගයේ එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ ඔබ අත්දැකීමින් තිබෙන අත්දැකීම් නිසා විවිධ විදියට ඔබේ ජීවිතයේ ඔබ ප්‍රතිචාර දක්වනවා ඇති. මා කතා කරන්නට යන පණිවිඩය ඉතාමත් වැදගත් ස්ථානයක් ඔබේ ජීවිතයේ දවසේ මා විශ්වාස කරනවා ඔබට බලපෑමක් ඇති වෙන්න යන අවස්ථාවක් වෙන්න යනවා. ඒ තමයි ඔබට ඔබේ ජීවිතයේ පැමිණෙන කුණාටු වලදී ඔබ මොන වගේද ප්‍රතිචාර දක්වන්නට යන්නේ. අද බොහෝ වෙලාවට මනුෂ්‍ය ලෙස විවිධ ප්‍රතිචාර දක්වන අවස්ථාවන් තිබෙනවා. මා විශ්වාස කරනවා එක දෙයක් ඒ තමයි අපි හැම දෙනාගේම ජීවිතවලට අපේ නොහිතන එවනත අපි බලාපොරොත්තු වෙන්නේ නැති අවස්ථාවන් වලදී විවිධ කුණාටු විවිධ දේවල් මැද්දේ ගමන් කරන්න සිදු වෙනවා. සමහරක් විට මේ විද්දිත් ඔබේ ජීවිතයේ එවැනි කුණාටු අත්දැකීමක් තුළ ගමන් කරන මිනිසෙක් වෙන්න ඇති. නමුත් ඔබේ ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. මම දවසේ කතා කරන මේ කොටසට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. මා සමග මාක්ස් සුභාරංචි පොතේ 4 වෙනි පරිච්ඡේදයට ඔබේ අවධානය යොමු කරන්න පුළුවන් නම් 35 වෙනි පදේ ඉඳලා පද කිහිපයක් අපි බලන්ට යනවා. මේ ස්ථානයේ ඉතාමත් වැදගත් සිදුවීමක් වෙනවා. ඒ තමයි මේ විදේශස් වහන්සේ බොහෝ මනුෂ්‍යයන්ට උගන්වමින් සිටියේ. බොහෝ මනුෂ්‍යයන් වහන්සේ වටා රැස් වෙලා හිටියා. බයිබලයේ කියනවා 35 වෙනි පදේ කියනවා එදා සවස් වූ කල අපි එගොඩට යමු යයි උන්වහන්සේ ඔවුන්ට කීසේකේ. මේ අවස්ථාවේදී උන්වහන්සේ ගලිලේ මුහුදේ එහෙම නැත්නම් එගොඩට යන්ට උන්වහන්සේ සමග හිටපු ගෝලයන්ට කතා කරලා කියනවා. මේ වේදී උන්වහන්සේ සිටියේ ඒ ඔරුවේ එහෙම නැත්නම් ගලිලේ මුහුදේ යම් විදිහකට බහත් සමූහයකට උන්වහන්සේගේ වචනේ එහෙම නැත්නම් උන්වහන්සේ විවිධ ඉගැන්වීම් උගන්වමින් සිටියා කියලා කියනවා. ඔබ මේ පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා කියවලා බැලුවොත් එම හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා තවද උන්වහන්සේ ඔවුන්ට කියනසෙක් මොනවද උන්වහන්සේ නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්නට පටන් ගත්සේ. ඒකල ඊටා මහත් සමූහයක් උන්වහන්සේ විතර රැස් වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔඩුවකට නැගී වැඩ වුන්සේක. මුළු සමූහයද මුහුද ළඟ ගොඩ සිටියෝය. දැන් බොහෝ දේවල් උන්වහන්සේ උගන්වන්නට පටන් ගත්තා කියලා කියනවා. මේ ඉගැන්වීම ඒ අවසානයේදී එහෙම නැත්නම් සන්ධ්‍යාවේදී බයිබලයේ කියනවා සවස් වූ කල උන්වහන්සේ කියනවා ගෝලයන්ට අපි ඒ ගොඩට යමු කියලා. මා දවසේ ඔබට කතා කරන පණිවිඩ වෙන්න යන්නේ කුණාටුවේදී ඔබේ ප්‍රතිචාරය මොන වගේද? කුණාටුවේදී ඔබ මොන වගේද ප්‍රතිචාර දක්වන්නට යන්නේ? දැන් මේ සිදුවීම ඔබ ඕන තරම් අහලා ඇති. ඕන අවස්ථාවන් ඔබේ ජීවිතයේ ඔබ අත්දැකලා ඇති. නමුත් අපි දක්වන ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. මම කැමති ඔබ ඉන්න ස්ථානයේ සිට ඔබේ කල්පනාව මොහොතකට අවදි කරන්නට. ඒ තමයි ඔබේ ජීවිතයේ මේ වෙනකම් පැමිණි කුණාටු එහෙම නැත්නම් විවිධ අත්දැකීම් විවිධ අමාරු අවස්ථාවන් වලදී මොන වගේ ප්‍රතිචාරයන්ද ඔබ දක්වන්නට ඇත්තේ? සමහරක් විට ඒක මිනිස්සෙක්ට දක්වපු ප්‍රතිචාරයක් වෙන්න ඇති. සමහරක් විට ඔබ ඔබේ පවුලේ උදවියට දක්වපු ප්‍රතිචාරයක් වෙන්න ඇති. සමහරක් විට ඔබ වැඩ කරපු ස්ථානයේ ඔබ මුණ දුන්න අවස්ථාවකට දක්වපු ප්‍රතිචාරයක් වෙන්න ඇති. සමහරක් විට ඔබේ අසල්වාසියට ඔබේ සමාජයට දක්වපු ප්‍රතිචාරයක් වෙන්න ඇති. නමුත් මා කතා කරන්නට යන්නේ මේ අවස්ථාවේදී අපි දකින්න යනවා ඒ තමයි යේසුස් වහන්සේ මේ ඔරුව තුල ඔවුන් සමග ඉද්දී එහෙම නැත්නම් ගෝලයෝ උන්වහන්සේ සමග ගමන් කරද්දී
මේ අවස්ථාවේදී ඕන් දක්වපු ප්‍රතිචාරය ඉතාමත් වෙනස් ප්‍රතිචාරයක්. මා අද දවසේ ඔබට කතා කරන්න කැමතියි. මැවුම්කාර දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ මේ ගමන තුළ එහෙම නැත්නම් මේ දක්වා උන්වහන්සේ ඔබව රැගෙන ආ දෙවියන් වහන්සේ මේ සිදුවීමේ එක්තරා වැදගත් ස්ථානයකට රැගෙන යන්න කැමතියි. ඒ තමයි ඒ ස්ථානේ කියනවා නැවතත් මා ඔබව ගෙන යන්න කැමතියි. 36 වෙනි පදයෙන් කියනවා ඔහු සමුයා අතර උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමග උන්වහන්සේ ගෙන ගියෝයි. ඒ සමග වෙනත් ඔරුද තිබුණය. එවිට සැඩ හුළඟක් හමා ඔරුව පිරණ තරමට ඒ තුලට රැළ ගැසුවේය. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තේ පිට නිදාහුන්සේක. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය, මා ඔබේ කල්පනාව අවදි කරන්න කැමැතියි. ඔබේ ජීවිතයේ මේ වෙද්දී සමහරක් විට ඔබට මා කිව්වා වගේ ඔබ නොහිතන ඔබ සිතපු නැති අවස්ථාවක ඔබට හිතාගන්න බැරි විදියට ඔබේ ජීවිතේට විවිධ කුණාටු වෙලා ඇති. ඒක ආර්ථිකය ඔබේ කඩාවැටුණු කුණාටුවක් වෙන්න ඇති. ඒක ඔබේ ජීවිතේ ඔබේ පෞල් ජීවිතය තුළ ඔබට පැමිණි කුණාටුවක් වෙන්න ඇති. සමහරවිට ඔබේ රැකියාව තුළ ඔබට පැමිණි කුණාටුවක් වෙන්න ඇති. නමුත් ඔබේ තේරුම් ගැනීම මොන වගේද? දැන් බයිබලයේ කියනවා මේ උන්වහන්සේ මේ ඔරුව තුළ නිදාගෙන සිටියා කියලා කියනවා. තමන්ට විදිහට කියන්න කැමති ගෝලයෝ මේ අත්දැකීමට මුහුණ දෙද්දී මේ ගෝලයෝ යම් විදිහකට පළපුරුදු ඇති ගෝලයෝ මුහුද ගැන යම් විදිහකට ඕන තරම් මේ මුහුදේ එහා මෙහා ගිහිපු අය. නමුත් මේ සිදුවීමේදී ඔවුන්ගේ ප්‍රතිචාරය ඉතාමත් වෙනස් ප්‍රතිචාරයක්. මම නැවතත් ඔබට කියන්න කැමතියි කුණාටුවේදී ඔබේ ප්‍රතිචාරය මොන වගේද? දැන් මේ අය මොනවද කියන්න පටන් ගන්නෙ? යම් විදිහට 37 වෙනි පදේ කියනවා එවිට සැඩ හුළඟක් හමා ඔරුව පිරණ තරමට ඒ තුලට රැළ ගැසුවේ. උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තේ පිට නිදාහුන්සේක. ඔව් උන්වහන්සේ පුබුදුවා ආචාර්යනි අප විනාශ වෙන බව ඔබ සලකන්නේ නැද්දයි උන්වහන්සේට කිව්වෝයි කියලා කියනවා. අමෝදනක් මේ සාය නවතින්න කැමතියි. සමහරක් විට ඔබේ ජීවිතේ පැමිණි කුණාටු වලදී එහෙම නැත්නම් කුණාටු අත්දැකීම් වලදී ඔබත් සමහරක් විට දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට ඔබ විවිධ ප්‍රකාශන කරනු ඇති. ඔබ වහන්සේට පේන්නේ නැද්ද? ඔබ වහන්සේට දැනෙන්නේ නැද්ද? ඔබ වහන්සේට හැඟෙන්නේ නැද්ද? මේ මොනවද ස්වාමීනි කියලා. නමුත් මා ඔබට කියන්න කැමතියි මේ උන්වහන්සේගේ ගෝලියෝ එහෙම නැත්නම් මේ උන්වහන්සේ මේ ඔරුව මත ඉඳලා යම් විදිහකට ඔවුන් සමග ජීවමානව සිටලා ඔවුන්ගේ තේරුම් ගැනීම මොන වගේද තිබ්බේ? ඒ තමයි ඔවුන් මේ කුණාටුවේදී එහෙම නැත්නම් මේ ඔරුවට එහෙම නැත්නම් මේ සිදුවීමේදී ඔවුන් යේසුස් වහන්සේට කතා කරලා කියනවා ස්වාමිනී ඔබ වහන්සේට පේන්නේ නැද්ද? අපේ විනාශ වෙන්න යනවා කියලා කියනවා. මා ඔබට කතා කරන්න කැමතියි. ඔබේ තේරුම් ගැනීම ඔබේ ජීවිතේ මැවුම්කාර දෙවියන් වහන්සේ මේ පොළවේ ඔබ ගමන් කරන කුණාටු අත්දැකීම් වලදී ඔබ මුණ දෙන ඕනම අභියෝගයකදී උන්වහන්සේ ඔබේ ජීවිතේ යමක් කරන්නට බලා සිටිනවා. නමුත් ඔබේ ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. ආමෙන් කියමුද? හාලෙලූයා. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය, මේ අවස්ථාවට එද්දී ඒ තමයි බයිබලයේ කියනවා යම් විදිහකට සැඩ හුළඟක් හමා ඔරුව පිරණ තරමට ඒ තුලට රැළ ගැසුවේය. මේ කොටසේ මොහොතක් මම නවතින්න කැමතියි. යම් විදිහකට මේ සිදුවීමේදී යේසුස් වහන්සේ බයිබලයේ කියනවා උන්වහන්සේ ඔරුවේ මෙත්තේ පිට නිදාහුන්සේක. දැන් මේ ඔරුව යම් විදිහකට අද ඔබේ ජීවිතය නැමැති ඔරුවට මම සමාන කරන්න කැමතියි. සමහරක් විට ඔබේ ජීවිතය නැමැති ඔරුවත් තව මොහොතකින් එහෙම නැත්නම් තව දවස් කිහිපයකින් එහෙම නැත්නම් ඔබට දැනෙන්නේ නැති තව ස්වල්ප කාලයක් ඇතුළත ඒක ගිලෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට හිතෙනවා ඇති මේ කියනවා වගේම යම් හුලකට ගහගෙන යනවා වගේ කියලා. මා ඔබට කතා කරන්න කැමතියි. නමුත් ඔබ විශ්වාස කරනවා නම් ඒ තමයි මැවුම්කාර යේසුස් වහන්සේ. එහෙම නැත්නම් මැවුම්කාර දෙවියන් වහන්සේ කවදාවත් ඔබේ ජීවිතේ නැමැති ඔරුව තුළ ඔබ ගමන් කරන ඒ කුණාටු අත්දැකීම තුළ ඔබ උන්වහන්සේව විශ්වාස කරද්දී උන්වහන්සේට හැකියාවක් තිබෙනවා ඒ අවස්ථාව තුළ ඔබේ ජීවිතේ යහපතක් ඉටු කරන්නට. ආමේන්. බයිබලයේ කියනවා මොනවද වෙන්නේ? මේ අවස්ථාවේදී මේ ගෝලියෝ කියනවා ස්වාමිනී අප විනාශ වෙන බව සලකන්නේ නැද්ද? ඔබට මේ තේරුම් ගැනීම දෙන්න කැමතියි. ඔබේ ජීවිතේ ඔබ මුණ දී තිබෙන ඔබ ගමන් කරන දැනටමත් ඔබේ ජීවිතේ එක කුණාටුවට අසුණු ස්වභාවයක් වගේ වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ සිටින බව
ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. ඔබ උන්වහන්සේ තුළ ඔබේ ජීවිතයේ මේ තේරුම් ගැනීමට එනවා නම් යම් විදකට මේ කුණාටු අත්දැකීමේදී මේ ගෝලයන්ගේ ජීවිතවල සිදුවෙන්න පටන්ගත් කාරණා කිහිපයක් මා ඔබට පෙන්වන්න කැමතියි. මේ තේරුම් ගැනීම ඔබටත් දෙන්න කැමතියි. ඒ තමයි ඔබත් සමහරක් විට මේ කාරණා ඔබේ ජීවිතයේ දැනටම ඔබට ඔබේ ජීවිතේ පැමිණි කුණාටු වලට යම් විදකට ඔබ යන ගමන් මාර්ගය තුල එවැනි කාරණා තුල ඔබ සිටිනවා වෙන්න පුළුවන්. ඒ තමයි උන්වහන්සේ මේ ගෝලයෝ දිහා හැරලා බලලා කියනවා. උන්වහන්සේ කියනවා යම් විදකට 39 වෙනි පදයේ කියනවා උන්වහන්සේ නැගිට සුළකට තරවටු කොට නිශ්ශබ්ද වේව නිශ්චල වේවයි මොහොතට කෙසේක. එවිට සුළඟ නැවති මහත් නිශ්චලයක් වේ. උන්වහන්සේ නුඹලා බයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දයි කෙසේ කියලා කියනවා. දැන් මා පළවෙනි දේ ඔබට කියන්න කැමති. ඒ තමයි මේ ගෝලියෝ තුල පළවෙනි දේ මේ කුණාටුවේදී යම් විදිහකට ඔවුන් මේ මුණ දුන අත්දැකීමේදී ඔවුන් කැළඹෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ ජීවිතේ ඔවුන් හිතුවා මෙතනින් එහාට විනාශ වෙන්න යනවා. තමත් විදිහට කියනවා නම් පළපුරුදු එහෙම නැත්නම් ඔවුන් මේ මුහුද ගැන දැනන් සිටියට ඔවුන් හිතුවා මෙතනින් එහාට ඔවුන්ගේ ජීවිතය ඉවරයි. නමුත් මා ඔබට කියන්න කැමතියි. සමහරක් විට ඔබට ඔබේ ජීවිතය ඔබ මුණ දීලා යන එහෙම නැත්නම් දැනටමත් ඔබේ ජීවිතය ඔබ අත්දකින්න දේවල් නිසා ඔබ හිතාගෙන ඇති ඔබේ ජීවිතේ කැළඹීමකට පැමිණ ඇති. සමහරක් විට ඔබ ඇති මෙතනින් එහාට ඉවරයි. මෙතනින් එහාට හැම දෙයක්ම විනාශ වෙන්න යනවා. සමහරක් විට ඔබේ බලාපොරොත්තු වෙන්න ඇති. සමහරක් විට ඔබේ ජීවිතේ ඔබ දමා තිබෙන සිහින ඉලක්ක වෙන්න ඇති. ඔබේ ජීවිතේ සම්බන්ධ වෙන්න ඇති. ඔබ කැළඹීමට පත්වලා ඇති. එහෙම නැත්නම් ඔබ හිතන ඇති මේ හැම දෙයක්ම විනාශ වෙලා යයි. බයිබලයේ කියන්නේ ඒකයි. ඕන් කැළඹුණා පමණක් නෙවෙයි. යේසුස් වහන්සේට එහෙම නැත්නම් ඔවුන් කතා කරනවා ස්වාමිනී අප විනාශ වෙන බව ඔබ වහන්සේ සලකන්නේ නැද්ද කියලා කියනවා. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය මා ඔබට කියන්න කැමතියි අද ඔබ එවැනි ස්වභාවයක් තුල ඉන්නවා නම් ඔබ එවැනි ආකාරයෙන් ඔබේ ජීවිතය ගැන ඔබ සිතලා තිබෙනවා නම් ඔබේ මනස ඔබ වෙනස් කරන්නේ මම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමගයි ජීවත් වෙන්නේ. මා තුල උන්වහන්සේ සිටිනවා. මේ තේරුම් ගැනීම මේ ගෝලයන්ට මේ අවස්ථාවේදී තිබෙන්නේ නැහැ. ඕන් හිතුවේ අපි විනාශ වෙන්න යනවා. එපමණක් නෙවෙයි දෙවෙනි දේ හැටියට එහෙම නැත්නම් තම දෙයක් ඕන් බය වුණා කියලා කියනවා. මා කියන්න කැමතියි සමහරක් විට ඔබත් ඔබේ ජීවිතේ ඔබ මුණ දී වෙන කුණාටු අවස්ථාවේදී ඔබ ප්‍රතිචාර දක්වන්නේ මේ වගේ වෙන්න ඇති. දැනටමත් ඔබ බය වෙලා ඇති. මොනවා වෙයිද? මොන වගේ සිදුවීම් මැද්දේ ගමන් කරන්න වෙයිද? මා ඔබව ධෛර්යමත් කරන්න කැමැති. නිරන්තරයෙන් මා ඔබේ ජීවිතේ මේ බලපෑම ඇති කරනවා. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ යහපත පමණමයි කරන්නේ. ඔබ බය වුණු ස්වභාවයක නම් ඉන්නේ. ඔබේ රැකියාව ඔබට අහිමි වුණු ස්වභාවයක් නිසා ඔබ හිතන ඇති විශාල කුණාටුවක්. සමහරක් විට ඔබේ ආර්ථික කඩා වැටුණු නිසා ඔබ හිතන ඇති විශාල කුණාටුවක්. සමහරක් විට ඔබේ ජීවිතේ ඔබ හිතා ගන්න බැරි අවස්ථාවක් තුල ගමන් කරන නිසා ඔබ හිතන ඇති මේ කුණාටුව නිසා මගේ ජීවිතේ යම් බයක් එහෙම නැත්නම් විවිධ අමාරු අත්දැකීමක් කියලා මා ඔබව ධෛර්යමත් කරන්න කැමැතියි. ඔබ දෙවියන් වහන්සේ තුල ඔබේ ජීවිතයේ ශක්තිය උපදවගෙන නැහැ. උන්වහන්සේ මා සමග ඉන්නවා. මම මේ යන කුණාටුව තුල උන්වහන්සේ යමක් කරන්න බලා සිටිනවා. හලෙලූයා. මේ ස්ථානයේ කියනවා තවත් දෙයක් ඒ තමයි ඔවුන් සෙලවෙන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී ඕන් යේසුස් වහන්සේ ඔවුන් සමග හිටියත් ඔවුන්ට ඒ හැම දෙයක් අමතක වුණා. උන්වහන්සේගේ ක්‍රියාවන් උන්වහන්සේගේ මොනවාද උන්වහන්සේ කතා කර තිබ්බ දේවල් ඔවුන්ට සියල්ල අමතක වුණා. මිනිස්සු බොහෝ අය උන්වහන්සේ වෙතට ආවා ඉගෙන ගන්නට. නමුත් උන්වහන්සේ සමග හිටපු මේ ගෝලයන්ට මේ හැම දෙයක්ම අමතක වුණා. මා ඔබට කතා කරන්න කැමතියි. අද ඔබ එවැනි ස්වභාවයක් තුළ ඉන්නවනම් සැලවීමක් තුළ ඔබ ගමන් කරනවා නම් දැනටත් ඔබේ ජීවිතයේ දේවල් සැලවෙන්න පටන් ගන්නවා. ඔබේ ඇදහිල්ල ඔබේ විශ්වාසයන් ඔබ සැලවීමට පත් වෙලා නම් මා ඔබ ධෛර්යමත් කරන්න කැමතියි. යේසුස් වහන්සේ ඔබ සමග සිටින බව ඔබ විශ්වාස කරන්න. මා කැමති එක බයිබල් කොටසකට ඔබ අවධානය යොමු කරනවා නම් යෙසායා පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ මේ විදිහට කියා තිබෙනවා. මේක ඉතාමත් වැදගත් කොටසක්. 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. එතන කියනවා බය නොවෙන්න මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගෙන ඉන්න මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේ. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේම මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උස්සලන්නෙමි. ආමේන්. නැවතත් මා ඔබට මේ අවබෝධය දෙන්න කැමතියි. දෙවියන් වහන්සේ
ඔබේ ජීවිතේ ඊයේ දවසේ පමණක් නෙවෙයි අද දවසේ පමණක් නෙවෙයි හෙට දවසේ පමණක් නෙවෙයි ඔබේ ඉදිරියේදී උන්වහන්සේ ඔබ තුල සිටීමේ ඔබට ශක්තිය දෙන්න බලාසින මන්ද උන්වහන්සේ නිරන්තරයෙන් ඔබව ශක්තිමත් කරන්න ඔබව බලවත් කරන්න බලාසින දෙවියන් වහන්සේ මම කැමති මේ සිදුවීමේ යම් වැදගත් දෙයක් ඔබට කතා කරන්න මම කිව්වා මේ කාරණා තුන ඒ තමයි ඔවුන් කැළඹෙන්න පටන් ගත්තා ඒ වගේම ඔවුන් බය වෙන්න පටන් ගත්තා ඒ වගේම ඔවුන් සැලවීමකට පැමිණියා මම කිව්වා සමහරක් විට ඔබත් මෙවැනි ස්වභාවයක් තුල ඉන්න වෙන්න පුළුවන් නමුත් ඔබේ කල්පනාව මා උන්වහන්සේගේ වචනය තුල අවදි කරන්න කැමතියි යේසුස් වහන්සේ මේ හැම දෙයක් මැද්දේ උන්වහන්සේ එකක් කරා උන්වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ මේ ඔරුවෙන් නිදාගෙන හිටියා පමණක් නෙවෙයි බයිබලයේ කියනවා මේ සිදුවීමේදී උන්වහන්සේ කිසි දෙයක් ගණනකට ගත්තේ නැහැ කියලා කියනවා. කොටින්ම කියනවා නම් ගෝලියෝ මේ හැම සිදුවීමක් තුලින් ගමන් කරත් ඔවුන්ගේ ප්‍රතිචාරයන් වෙනස් වුණත් උන්වහන්සේ මේ ඔරුවෙන් නිදාගෙන හිටපු අවස්ථාවේදී ගෝලියෝ ඇවිල්ලා උන්වහන්සේ අවදි කරද්දී උන්වහන්සේ එක දෙයක් කරනවා. ඒ තමයි බයිබලයේ කියනවා 39 වෙනි පදයේ උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ නැගිට සුළඟට තරවටුකට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මොහොතට කේසී කියලා කියනවා. ආමේන්. හාලෙලූයා. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය. මේ තේරුම් ගැනීම අද දවසේ ඔබට දෙන්න කැමතියි. ඔබේ ප්‍රතිචාරය මොන වගේද විය යුත්තේ? එක කුණාටු එව නැත්නම් ඔබට දැනෙනවා ඇති ඔබේ ඔරුව ජීවිතෙන් නැමැති ඔරුව දැන් නම් මෙතනින් එහාට අඩියක්වත් යන්න බෑ. ඒක ගෙලෙන්නම යනවා. නමුත් මා ඔබට බලපෑමක් ඇති කරන්න කැමතියි. දෙවියන් වහන්සේගේ වචනේ මේ දේ ඔබ අල්ලා ගන්නවා නම් ඒ තමයි උන්වහන්සේ ඔබ සමග ඉන්නව පමණක් නෙවෙයි. උන්වහන්සේ ඔබට ඒ බලය දී තිබෙනවා. ඔබේ කුණාටුවට කතා කරන්නට, ඔබේ කුණාටුවේදී ඔබේ දෙවියන් වහන්සේ තුල ඔබ විශ්වාසය තබා ගන්නවා වගේම ඒ කුණාටුව පසු කර යන්නට උන්වහන්සේ ඔබට ශක්තිය දෙන බව ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. හැබැයි ඔබ කළ යුතු දෙයක් තිබෙනවා. ඔබේ ප්‍රතිචාරය උන්වහන්සේගේ වචනය මතයි ඔබ දැක්විය යුතු තිබෙන්නේ. ආමේන්. හාලෙලූයා. බයිබලයේ කියන්නේ ඒකයි. උන්වහන්සේ එක දෙයයි කරන්නේ. උන්වහන්සේ කැළඹෙන්න පටන් ගත්තේ නැහැ. උන්වහන්සේ කරදර වෙන්න ගත්තේ නැහැ. උන්වහන්සේ මේ ගෝලියෝ බය වෙලා හිටියා කියලා උන්වහන්සේ ඕන් දිහා බලලා යමක් උන්වහන්සේ වෙන කිසිවක් කරන්නේ. උන්වහන්සේ එක දෙයයි කරේ. උන්වහන්සේගේ බයිබලයේ කියන්නේ උන්වහන්සේ නැගිට සුළඟට තරවටු කර නිශ්ශබ්ද වෙව නිශ්චල වේවයි කීසේක. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය මේක ඔබේ ජීවිතේ රැකියාව සම්බන්ධව කුණාටුවක් වෙන්න ඇති. ඔබේ ආර්ථිකය සම්බන්ධව කුණාටුවක් වෙන්න ඇති. සමහරකට ඔබේ පෞල් ජීවිතය සම්බන්ධව කුණාටුවක් වෙන්න ඇති. සමාජයේ ඔබ දැනටමත් ඔබ මුණ දී තිබෙන කුණාටුවක් වෙන්න ඇති. මොන යම් කුණාටු අවස්ථාවක් වෙන්න ඇති. නමුත් ඔබ ඊට විරුද්ධව කතා කරන්නට, ඊට විරුද්ධව නැගී සිටලා උන්වහන්සේ තුල ඔබ දේවල් ප්‍රකාශ කරන්න. මන්ද උන්වහන්සේ ඔබට ඔබ යන කුණාටුව තුළ උන්වහන්සේ ඔබට ජයග්‍රහණය දෙන්න බලා සිටිනවා. බයිබලයේ කියන්නේ මේ අවස්ථාවේදී උන්වහන්සේ ඒ විදිහට කතා කරා විතරයි හැම දෙයක් නිශ්චල වුණා කියලා කියනවා. බයිබලයේ කියනවා යම් විදිහට කියනවා මේ තරවටු කිරීම සමග බයිබලයේ කියනවා නිශ්චල වේවයි මොහොතේ එකයි. එවිට හුළඟ නැවති මහත් නිශ්චලයක් විය. ආමේන්. හාලෙලූයා. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය මම නැවත ඔබට කියන්න කැමතියි. ඔබේ ප්‍රතිචාරය උන්වහන්සේගේ වචනය සමග නම් උන්වහන්සේ ඔබ තුල සිටින බව ඔබ විශ්වාස කරලා ඔබ ප්‍රතිචාර දක්වන්නට යනවා නම් සැබවින් ඔබේ ජීවිතේ කුණාටුව මොන අමාරු අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒක ඔබ ගමන් කරන එහෙම නැත්නම් ඔබේ ජීවිතේ ඔබ මුණ දී තිබෙන ඔබේට දරා ගන්න බැරි අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඔබ තුල සිටීමෙන් ඔබට ශක්තිය දෙන්න බලා සිටිනවා. හැබැයි ඔබ දක්වන ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය මේ ප්‍රතිපත්තිය මා ඔබේ ජීවිතයට ඔබේ ආත්මයට මා ලබා දෙන්න කැමති. ඒ තමයි ඔබ දක්වන ප්‍රතිචාරය ඉතාමත් වැදගත්. ඊට විරුද්ධව ඔබ කතා කරන්නට යනවා නම් උන්වහන්සේ ඔබ සමග සිටින බව විශ්වාස කරමින් ඔබ ඊට විරුද්ධව කතා කරලා ඔබ උන්වහන්සේ තුල ශක්තිය උපදවා ගන්නට ඔබ ගමන් කරන කුණාටුව ඔබ උන්වහන්සේ ඉදිරියේ ජය ගන්නට යනවාමයි. ආමේන්. හාලෙලූයා. මොහොතක් අපි අපේ දෙනෙත් පියාගමුද මේ අනර්ග මොහොතේ. මම නැවතත් ඔබට මේ තේරුම් ගැනීම දෙන්න කැමැති. අද දවසේ ඔබේ ජීවිතයේ ඔබ මේ තේරුම් ගැනීමට එනවනම් සමහරක් විට මම කිව්වා වගේ දැනටමත් ඔබ කැළඹිලා ඇති. දැනටමත් ඔබ බයටපත් වෙලා ඇති. දැනටමත් ඔබ සැලවීමකටපත් වෙලා ඇති. නමුත් මේ හැම දෙයක් පැත්තක දාලා ඔබ යේසුස් වහන්සේ ඔබ සමග ඉන්න බව ඔබ විශ්වාස කරලා ඔබ දක්වන ප්‍රතිචාරය තාමත් වැදගත්.
ඒක ඔබ ගමන් කරන කුණාටුව තුළ ඔබ දක්වන්නට යන ප්‍රතිචාරයක් වෙන්න යනවා. මගේ ප්‍රිය ස්නේහවන්ත මිත්‍රය, මේ අවස්ථාවේදී යේසුස් වහන්සේ දක්වපු ප්‍රතිචාරය තාමත් වැදගත්. උන්වහන්සේ මේ ගෝලියෝ මේ විදිහට ප්‍රතිචාර දැක්වුවත් උන්වහන්සේ මේ කුණාටුවට ප්‍රතිචාර දැක්වේ තාමත් වෙනස් ආකාරයෙන්. මා ඔබට කතා කරන්න කැමතියි. ඔබේ ජීවිතේ ඔබ ගමන් කරන කුණාටුව උන්වහන්සේට හැකියාවක් තිබෙනවා. ඒක නිශ්චල කරන්නට. ඒක තුළ ඔබේ ජීවිතේට මහා සමාදානයක් ගෙන දෙන්න. මම නැවතත් ඔබට කියන්න කැමතියි. ඔබ ඔබේ ජීවිතයේ ඔබ දක්වන්නට යන ප්‍රතිචාරය තාමත් වැදගත්. ඒක කුණාටුව තුළ ඔබ ඔබේ කල්පනාව ඔබ වෙනස් කරගන්න යනවා නම් ඒ තමයි මා තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව සිටිනවා. මා තුළ උන්වහන්සේ ජීවමානව සිටිනවා පමණක් නෙවෙයි. උන්වහන්සේ මට ඒ බලය දී තිබෙනවා. යමකට කතා කරන්නට, යමකට විරුද්ධව නැගී සිටින මන්ද උන්වහන්සේගේ ආත්මය මා සමග බව ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. මම කැමති ඔබ ඉන්න ස්ථානයේ සිට අද දවසේ එබ නැතන් මේ අනර්ග මොහොතේ ඔබ ගමන් කරන, ඔබ මූණ දී තිබෙන, ඔබේ ජීවිතේ දැනටමත් ඔබ අත්දැක තිබෙන කුණාටුමය අත්දැකීම මැද්දේ ඔබ ගැන යාඥාවක් කරන්නට. ඒක ඔබේ ජීවිතේ රැකියාව සම්බන්ධව කාරණාවක් වෙන්න පුළුවන්. ඒක ඔබේ ජීවිතේ ආර්ථිකය සම්බන්ධව කාරණාවක් වෙන්න පුළුවන්. ඒක ඔබේ පෞල් ජීවිතය තුළ වේවා, ඔබ වැඩ කරන ස්ථානය වේවා, මොන යම් දෙයක් වේවා, මා ඔබ ගැන යාඥාවක් කරන්න කැමතියි. මේ යාඥාවේදී ඔබ විශ්වාස කරන්න. ඒ තමයි මා ගමන් කරන කුණාටුව උන්වහන්සේ මගේ ජීවිතේ නිශ්චලතාවයකට ඒ කුණාටුව තුළ ගේන්න යන මන්ද උන්වහන්සේ මා සමග ජීවමානව සිටින දෙවියන් වහන්සේ. හැබැයි ඔබ කල යුතු දෙයක් තිබෙනවා. ඊට විරුද්ධව ඔබ උන්වහන්සේගේ වචනය තුළ කතා කරන්න අවශ්‍යයි. මා ඔබ ගැන යාඥාවක් කරන්න කැමතියි. දයාබර දෙවි ස්වාමීනි, අද අවශ්‍ය අපි ඔබට ස්තුති කරන අතර මා යාඥා කරන ඔබගේ දරුවන් ඔබේ දෑතට බාර කරලා නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අනර්ග මොහොතේ, අනර්ග අවස්ථාවේ පියාණෙනි ඔබගේ දරුවන් හැම ජීවිතයක් ඔබේ දෑතට බාර කරන අතර ස්වාමිනී, ඔවුන් ගමන් කරන, ඔවුන් මුණ දී තිබෙන ඔවුන්ගේ ජීවිතයේ මේ අවස්ථාවේ සිටින කුණාටු අත්දැකීම කුමක් වෙතත් ඔබේ දෑතට බාර කරන අතර ස්වාමිනී මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාරයට ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන් සමගට සිටින දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ආත්මය ඔවුන් සමගයි. ඔවුන් කතා කරන අතර ඔවුන්ගේ කුණාටුවට ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමය තුල පියාණන් අද දවසේ ඔබ වහන්සේගේ හස්තය තබලා පියාණන් මේ මොහොතේ ඔබ වහන්සේ සියල්ල නිශ්චල වෙන්න, සියල්ල තුල ඔබ වහන්සේගේ ආශිර්වාදය, ඔබගේ අනුග්‍රහය ඔවුන් මත ආයිදිනවා ස්වාමිනී. දැන් ඔබේ දෑතට හැම ජීවිතයක් මේ අනර්ග මොහොතේ බාර කරන ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේ, අප තුල අප මැද්දේ සිටින දෙවියන් වහන්සේ ඔබට සියලු මහිමය, ගෞරවය පුද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.